නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං භික්ඛවේ යතා භූතං පස්සති වේදනාය භික්ඛවේ යතා භූතං පස්සති සංඥාය භික්ඛවේ යතා භූතං පස්සති සංඛාරාය භික්ඛවේ යථා භූතං පස්සති විඥානං භික්ඛවේ යථා භූතං පස්සති තුන් ලෝකාග්‍ර වූ අරහතෝ දසබලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදුකාරය. තුන් ලෝකාග්‍ර වූ අරහතු දස බලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ සීසා ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදුකාරය. තුන් ලෝකාග්‍ර වූ අරහතු දස බලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා මෙම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන पूजनीय महासागरात्रि अवसर समाव लभेवा सद्धर्म श्रवणाभिलाषी वासनावंत गुणवंत पिंवत्नि अनुपिलिवेल सतिपट्ठान समत विपස්සනා භාවනා මාර්ගයේ අද දිනේටත් මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සහ සම්බන්ධ වෙන්නටයි මේ මොහොතේ දුන්නේ. අපි සතර සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානය තුළ තමයි අවධානය යොමු කරමින් දැන් භාවනා කරමින් යන්නේ. විශේෂයෙන්ම කායානුපස්සනා සතිපට්ඨානෙදී බුදුරජාණන් වහන්සේ කය පිළිබඳව රූපය පිළිබඳව තමයි දේශනා කොට වදාරන්නට යෙදුනේ. ඉතින් පින්වත්නි රූපය පිළිසිඳ දැකීම යථා භූත ඥානයයි කියලා පෙන්වුවා. වේදනාව පිළිසිඳ දැකීම යථා භූත ඥානයයි. සංඥාව පිළිසිඳ දැකීම යථා භූත ඥානයයි. සංඛාරය පිළිසිඳ දැකීම විඥානය පිළිසිඳ දැකීම යථා භූත ඥානයයි. බුදුරජාණන් වහන්සේ එදා බොමැනදී අවබෝධ කරගත්ත ඒ ධර්මය භාරාණසී ඉසිපතන මිගදායේදී පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාළා. එහිදී උන්වහන්සේ වදාළා යථා භූතං ඥාන දස්සන සුවිසුද්ධං අහෝසි කියලා. තමන් වහන්සේට සුපරිසුද්ධ වූ යථාභූත ඥානය පහළ වුණා කියලා. එතනදී පෙන්නනවා
යථාභූත ඥානය උන්වහන්සේට පහළ වුණ ආකාරය පිළිබඳව ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං යථා භූත ඥාන දස්සනං සවිසුත්තං පරිවර්තන 3කින් ආකාර 12කින් යථා භූත ඥානෙ පහළ වුණා කියලා නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාන ඒ කියන්නේ සදේවකේ ලෝකේ දෙවියන් සහිත වූ මේ ලෝකේ ඒ වගේම මරුන් සහිත වූ බමුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇතුළු දෙව් මිනිස් ප්‍රජාව ඇතුළු මේ ලෝකේ යථා භූත ඥානය පහළ වුණා කියලා උන්වහන්සේ ප්‍රතිඥා කළා. උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා මා තුළ දැන් යථා භූත ඥානය පහළ වුණා කියලා. එතන පරිවර්තන 3 නම් ඔබ දන්නවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන තුනයි. සත්‍යක්මයි කියන ඥානෙ සත්‍ය ඥානෙ. ක්‍රියාව කරමින් යන වෙලාවේ පවතින ඥානෙ කෘත්‍ය ඥානෙ. ක්‍රියාව කරලා අවසන් වුණාම තියෙන කෘත ඥානෙ. ඒ කියන්නේ දුක කියන්නේ සත්‍යයක්. ඒ සත්‍ය වූ දුක්ඛ සත්‍ය තමන් තවත් අවබෝධ කරමින් යනවා කියන එක කෘත ඥානය. දුක්ඛ සත්‍ය අවබෝධ කරලා අවසන් කියන එක ඒක කෘත්‍ය ඥානය අවබෝධ කරමින් යනවා කියන එක අවබෝධ කරලා අවසන් කියන එකට කියනවා කෘත ඥානය. තොර දුක හට ගැනීමට හේතු තණ්හාව දුක හට ගැනීම හේතුවමයි කියන එක දැකීම එයමයි සත්‍ය දැකීම සත්‍ය ඥානයයි ඒ සමුදය ප්‍රහාණය කරමින් යනවා කියන එක කෘත්‍ය ඥානයයි සමුදය ප්‍රහාණය කළ අවසන් කියන තැන ඇති වෙන නුඹන කෘත ඥානය ඊළඟට මේ දුක නැති නිරෝධේ නිර්වාණය සත්‍යක්මයි කියලා දකින්න එක සත්‍ය ඥානයයි. ඒ නිරෝධය සාක්ෂාත් කරමින් යනවා කියන එක කෘත්‍ය ඥානයයි. ඒ නිරෝධය සාක්ෂාත් කළ අවසන් කියන එක කෘත ඥානයයි. ඊළඟට මේ දුක නැති කරන්න තියෙන මාර්ගය මේ මධ්‍යම ප්‍රතිපදාව ඒ සත්‍යක්මයි කියලා දකින්න එක සත්‍ය ඥානයයි. ඊට පස්සේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩමින් යනවා කියන තැන කෘත්‍ය ඥානය. ඒ වඩලා අවසන් කියන එක කෘත්‍ය ඥානය. එතකොට සත්‍ය ඥානෙ පවතින සෝවාන් උතුමන්ට. කෘත්‍ය ඥානෙ තියෙන සකදාගාමි අනාගාමි උතුමන්ට. කෘත ඥානෙ තියෙන රහතන් පුදුජනයන් ළඟ සත්‍ය ඥානෙවත් තාම නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙ යම් මොහොතක පහළ ආන්ගේ ආර්යයන් වහන්සේට සෝතාපන්න. සෝවාන් වුණ කෙනා එතන ඉඳලා තමයි කෘත ඥානෙ වඩන්නේ. ඊට පස්සේ තමයි කෘත්‍ය ඥානෙ වඩන්නේ. ඊට පස්සේ තමයි රහතන් වහන්සේලාගේ තමයි කෘත ඥානෙ තියෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය විස්තරයේදී බුදුරජාණන් වහන්සේ වදාළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සියලුම දුක්ඛ සත්‍ය හකුලවා කියනවනම් සංකිට්ඨේන කියන්නේ සංක්ෂිප්ත කොට කියනවා. කියන්නේ හකුලවා කියනවනම් කෙටියෙන්ම කියනවනම් පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා වදාළා. රූපේ දුක, වේදනාව දුක,
සංඥාව දුක. සංකාරය දුක. විඥානය දුක. අන්නේ නුවණ. හැබැයි රූපය උපාදානය කරපු තැන තමයි දුක තියෙන්නේ කියලා. රූප උපාදානස්කන්ධා දුක්ඛ. වේදනා උපාදානස්කන්ධා දුක්ඛ. සංඥා උපාදානස්කන්ධා දුක්ඛ. සංකාර උපාදානස්කන්ධා දුක්ඛ. විඥාන උපාදානස්කන්ධා දුක්ඛ. දුක උපාදානය කිරීමයි. ඇත්තරම රූපේ දුකක් නෑ. උපාදානයේ දුක. ඒක මෙහෙම තේරුම් ගන්න. වේදනාවේ දුක නැහැ, සංඥා සංකාර විඥානේ දුක නැහැ. උපාදානයේ දුක. මොකද රහතන් වහන්සේලා ළඟ උපාදානය නැහැ. ඒ නිසා උන්වහන්සේලාට දුකක් නැහැ. එහෙනම් උන්වහන්සේලාට තියෙන පංච ස්කන්ධය. එහෙනම් සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා කිව්වේ නැහැ. එහෙනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයයි. එතකොට අල්ලා ගැනීම, රූපය අල්ලා ගැනීම දුක. වේදනාව, සංඥාව, සංකාර, විඥාන අල්ලා ගැනීම. ඕන දෙයක් ඕන තැනක තිබ්බට දුකක් නෑ. අල්ලගත්තු දුකයි. දැන් බලන්න. ඔබ දන්නවා සේරි වාණිජ ජාතකය. දේවදත්තගේ වෛරය පටන් ගත්ත තැන. නේද? මේ සේරි වාණිජ ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේ විලෙන්දෙක් කියලා හිටියා. කපටි දේවදත්තත් විලෙන්දෙක් කියලා හිටියා. දෙන්නම මිත්‍රයි. මිත්‍ර කට්ටි තමයි අමිත්‍ර වෙන්නේ. අමිත්‍රයෝගේ අමිත්‍රකම එච්චර බරපතල නෑ. මිත්‍රයෙක් අමිත්‍ර වුණාම ඇයි ඔක්කොම දන්නවා ඊට පස්සේ පාර ගන්න දෙන්න ලේසි. දැන් අමිත්‍රයෝ අමිත්‍රමයි. මිත්‍රයෙක් අමිත්‍ර වුණාම ගොඩක් බරපතලයි. දැන් මේ දෙන්න වෙලඳාමිය. වලලු අරගෙන. ඒක ගෙදරක කුඩා ළමයෙකුට සිටු මාලිගයක මේ වලලු දා ගන්න අවශ්‍යතාවය. මෙතනියට කිව්වහම මුදල් නැතිකම නිසා ඔය රන් තලිය දීලා වලල්ල දෙකක් ඉල්ලගමු කියලා කිව්වා. අර දෙව්දත් වෙලෙන්දර කතා කළා. මෙයා කියනවා මේ දඹරන් තලිය අරගෙන කහවණුවක් දෙකක් දීලා යනවා. දැන් මොකද කළේ? මෙයා රන් තලිය අරගෙන පොඩ්ඩක් හූරලා බැලුවා. දඹරත්තර අන්න පේනවද කපටිකම? එහෙම්ම පොලේ ගැහුවා. මේවට දෙනවද වලලු කියලා පස්සේ කපටිකමින් එකක් දෙකක් දීලා ගෙනියන්නම් කියලා. ඒ දැන් මෙයා දන්නවා මෙයා ළඟ තියෙන වලලු ටිකවත් වටින්නේ නැහැ මේ තරම් කියලා. එහෙම්ම පොලේ ගහලා ගියා යන්න. බෝධිසත්ව වෙන දත් වෙනවා. එනකොට අර විදිහටම අර මිත්තනියට අර කුඩා ළමයා කියනවා අර ඉස්සල්ලා ආපු වෙලෙන්දගේ වගේ කටහඬ මිහිරි ගොරෝසු නෑ. බොහොම සාන්ත නිවිච්ච කටහඬක් තියෙනවා. ඒක නිසා මේ වෙලෙන්දන කතා කරා. අකමැත්තෙන් නමුත් කතා කරා. රන්තලිය අතර දෙනකොට එයා හොරලා බලනකොට දඹරන්තලිය. අනේ මෑණියනි මගේ ළඟ තියෙන මේ වලලු ප්‍රමාණයවත්
සල්ලි ප්‍රමාණයවත් මේ තලියේ ප්‍රමාණයට නැහැ කියන. ඒ තරම් මේ වටිනවා. ඊට පස්සේ තිබ්බ වලලු ටික සේරමයි තිබ්බ කහවණු ටික සේරමයි දීලා එක කහවණුවක් ඉල්ලගත්තා. ඊතර වෙන්න ආරුව හදවන්නට දෙන්න. අන්න පින්වත්නි බෝධිසත්වයන් වහන්සේගේ ගුණ එදා ඉඳලා පේනවනේ. කපටි දේවදත්තගේ අගුණ එදා ඉඳලම තිබිලා තියෙනවා. එහෙනම් අසත්පුරුෂයි නම් ඒ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගතිය කොහොමද තියනවා සසර පුරාවට. ඊට පස්සේ අර රන්තලිය අරගෙන යනවා. නැවතත් මෙහා එනවා. එනකොට රන්තලිය දීලා. ඊට පස්සේ මෙහා අර වලලු පොදිය පැත්තකින් දාලා බෝධිසත්ව වෙලෙන්දා පිටිපස්සේ පන්නගෙන යනකොට දැන් පාරුවක නැගලා ගඟේ මැදටම ගිහිල්ලා. ඒ වෙලාවේ මගේ රන්තලිය ගත්තා. ඉක්මනට මිගරට එන්න කියලා රන්තලිය. බෝධිසත්වයන් වහන්සේ එකටම යන් කියලා කිව්වා. අන්න ඒ වෙලාවේදී ඇති වුණ මහා වෛරයක් අන්න ආශාව නිසා ඇති වුණ වෛරය තරහ. වැලි දෝසක් අතට අරගෙන මේ වැලි දෝත උඩට දාලා කියනවා මේ වැලි ඇටයක් පාසා මං වෛර බඳිනවා සංසාරෙදි පරිගන්නවා කියලා වෛරය බැඳගත්තා. ඒ වෛරයේ වේගෙට තරහේ වේගෙට එතනම හදවත පැලෙලා මිය ගියා. නිරේ උපත් ලැබුවා. කරන්නගේ වංචාව නිසා. ඒකට බලන්න පින්වත්නි අසත්පුරුෂයන්ගේ මේ අසත්පුරුෂ ගතිය හැමදාටම තියෙනවා. අද නිරේ පැහෙන්නේ අන්න ඒක නිසායි. ඒක බෝධිසත්වයන් වහන්සේගේ ගුණය එදා ඉඳලා ප්‍රකට වෙලා තිබෙනවා. සංසාරේ කොච්චර ඈතද. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට වෛරේ බැඳගෙන ක්‍රෝධය ඇති කරගෙන ඊරසේ ආසා තරහ නානා පාපී අකුසල් ඇති කරගෙන එන්නෙම මේ උපාදාන නිසා අල්ලාගෙන ඉන්න නිසා අර රාන්තලිය තදින් අල්ලගත්ත හින්දා තමයි වෛර බැඳෙන්නේ. එතකොට උපාදානය තුලයි දුක. රාන්තලියට ඇලුන නිසායි දුක. රාන්තලිය කියන්නේ බාහිර රූපයක්. බාහිර රූපයක් ඇසහරහා සිතට උරාගෙන ඒ තුල උපාදාන කරගත්ත නිසා එය මට නම් ලැබුණ නැති හින්දා වෛරයක් ඇති කරගත්තා. ඒක සසර පුරාවටත් ගෙනිච්චා. බුදුහාමුදුරුවෝ බුදුන් නියම නැත්තම් ඒ වෛරය තව කොතනකින් සීමා වේද දන්නේ. දිගින් දිගට යනවා. මේ උපාදානෙ හින්දා. එහෙනම් දෙව්දත්තද නිරේ පැහෙන්නේ උපාදානෙ. සියලු සත්වයෝ හතර අපාවල දුක් විඳින්නේ උපාදානෙ. මේ ඇත්ත මේ ගිහි ජීවිතයට වෙලා දඟලන්නේ උපාදානෙ. උපාදානය මවයි ලෝකය. උපාදානය තුල තමයි ලෝකෙ වෙන්නේ. ලෝකයේ මේක දෙයයන් ආන්දේ තමයි උපාදාන. දැන් දෙවියෝ ලෝකෙ මේක කියලා කියන්නේ නේ. මම නම් කියන්නේ උපාදානය කියලා. අල්ලගත්ත තැනයි ලෝක වෙන්නේ. ඕනම දෙයක් අල්ලගත්තේ නැත්තම් ප්‍රශ්නේ. එතරම් නිවනයි. එතන ලෝකයක් හැදෙන්නේ නැහැ. ලෝකය කියන්නේ නැවත නැවත සංස්කාර කර්ම සකස් කරන්නේ. එතකොට හිතින් දහසක් දේවල් වචනෙන් කයින් දහසක් දේවල් කරන්නේ උපාදානය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ
පංච උපාදානස්කන්ධයයි දුක. අල්ලා ගැනීමයි දුක. ඇයි අල්ලගත්තේ? අල්ලගත්තේ තණ්හාවෙන්. ඇයි තණ්හාව ඇති කරේ? අවබෝධය දන්නේ නැති. මොනවා ගැනද? අල්ලගන්න දේ ගැන දන්නේ නැති. සුනකයා අසුචි කන්නේ ඔහු අසුචි කියලා දන්නේ නැති. කවදාවත් සුනකයාගේ අසුචි කයිද? කලම දැකලාවත් තියෙනවද? සුනකයාගේ අසුචි කරනවා දැකලා තියෙනවද? ඇයි? එයාට පිළිකුල ඇති. දැන් අපි අපේව පිළිකුල කරනවා වගේ කීයගේ නැති. නේ? සුනකයා. ඒ සුනකයාගේ. හැබැයි අනික් සත්තුන්ගේ ඒවා මිනිසුන්ගේ ඒවා එහෙම සුනකයාට බලන්න. චොකලට් තමයි. නේ? ඇයි? ප්‍රියජනකයි ස්වභාවයෙන් මේ අප්‍රියයි. ප්‍රියජනකයි ලෝකෙදී. බල්ලට එය අසුචිමයි. අපිටත් ඒ අසුචිමයි බල්ලටත් ඒ අසුචිමයි. හැබැයි ඒ දේ කොහොමද පිළිකුලයි ස්වභාවයෙන් පිළිකුලයි. හැබැයි සුනගයාගේ වැරදි ඇඳිනීමක් තියෙනවා. ඒ කියන්නේ ඔහු අසුචි කියලා ඒක ගැන දන්නේ නැහැ. ඔහු දන්නේ ඒක මොනවද? කේක්, චොකලට්. ඔය වගේ අපි කියන රසවත් જાති හැටියට තමයි ඌට ඒව පේන්නේ. ඒකින්ද තමයි ඒ සතා ඒව පාවිච්චි කරන්නේ. ඒ සතත් යම් මොහොතක අසුචි කියලා දැනගත්තොත් මොනවා කරයි? කයි කන්නේ නෑ. පලාතේ යන්නෙත් නෑ. ගඳේ නෝරන හය වහගයි. ඇයි? ඒවා අසුචි කියන නුවණ තියෙන හින්දා. අපිට ඒවා අසුචිත් කියන නුවණ තියෙන හින්දා ගඳාවත් නහය තද කරගෙන යනවා. ඌට ඒක නෑ. හැබැයි ඒ අසුචි උපද්දවන කය දැන් අසුචි කියන්නේ එක දෙයක් නේ. අසුචි කියන්නේ එක දෙයක්. ඒ වගේව 32ක් පිරිච්ච ඇඟකටනේ අපි ඇලිලා තියෙන්නේ. බලනකොට මට පේන්නේ සුනගයා හොඳයි වගේ. ඇයි? ඌ ඇලිලා තියෙන එකකට. අසුචි වලට විතරයි. අපි කබ, කඳු, හොටු, කෙල, සෙම දහඩිය, මල මුත්‍ර දෙතිස් කුණපේක. තරු එකකට අපි දෙතිස් කුණපේක. ඌ ඒව අනුභව කරනවා. අපි අනුභව කරන්නේ නැද්ද? කරන්නේ කරනවා. ඉතින් අය ආල්මැත්තගේ ඔළුව කඩලා දැන් මට පත්ත පැත්ත කඩලා දාන්නේ. හරියට කඩලා දාන්න ඕනේ පැත්ත. කොයි පැත්ත හරියට කඩලා දාන්න ඕනේ. ඔළුව පැත්තද පස්ස පැත්ත? පස්ස පැත්ත. ඒක කඩලා දාන්න ඕනේ ටික. මෙයාලා මොකද කරන්නේ? ඔළුව පැත්ත තියාගත්තා නම් මොකද වෙන්නේ?
ආන්න හාල් මැස්සගේ ගාවත් එකයි මොන සතාගේ කෑවත් කුණපමයි. ඒයි රූපේ පිළිබඳව යථාභූත ඥානෙ නැහැ. කියන්නේ රූපේ පිළිසිඳලා දැකලා නැහැ. න රූපම් භික්ඛවේ. මේ රූපේ පිළිබඳව මහණෙනි දැකලා නැහැ. යථාභූතම් පස්සස. යථාභූත ඥානය රූපය ගැන දැකලා නැහැ. එහෙනම් මේ අනවරාග සංසාරේ දුකට හේතුව උපාදානයේ හේතුව ඇලීමයි. ඇලීමට හේතුව රූපේ පිරිසිඳලා දැකලා නැති එක. ඒ කියන්නේ රූපේ පිළිබඳව යථාභූත ඥානෙ පහළ වෙලා නැතිකම. අන්න. එහෙනම් රූපේ පිළිබඳව යථාභූත ඥානෙ පහළ වුණොත් මොකද වෙන්නේ? පාන්දර ඉවත දාන කෙල ටිකක් වගේ මේ රූපය අත්හැරලා දාන. ආයෙත් කියනවා නිවන කියලා. රූපය අත්හරින්න බෑ රූපය අවබෝධ කළේ නැත්නම්. ඉතින් ඒක නිසා වදාලා රූපේ පිළිබඳව යථාභූත ඥානෙ පහළ කරගන්න. ඒ විතරක් නම් මදි. වේදනාව පිළිබඳව සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ඛණ්ඩයේ පිළිබඳවම යථාභූත ඥානෙ පහළ කරගන්න. අන්න එතෙන්ට නිර්වාණය කියලා කියනවා. ඊට පස්සේ ඔහුට ඇලෙන්න දෙයක් නැහැ. ඇයි ඇලෙන්න දෙයක් නැත්තේ? අවබෝධ කරගත්ත නිසා. එහෙනම් අපි ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් ඇලිලා තියෙන මොනවද? රූප. ඇයි ඇලුනේ? නොදැනගත්ත නිසා. ඒතකොට දැන් අපි කායානුපස්සනාව වඩමින් යනවා කියලා කියන්නේ මොකද්ද මේ? රූපය පිළිබඳව දකිනවා. රූපය පිළිබඳව අවබෝධ කරගන්න. එතකොට කායානුපස්සනා සතිපට්ඨානේ පටික්කුල මනසිකාර පබ්බය තමන් පිළිබඳව වඩා ගත්තා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කය ගැනත් අනුන්ගේ කය ගැනත් දැක්කා. ඊළඟට අපි කතා කළේ රූපේ සමුදය ගැන. ඊහවස රූපේ හට ගැනීම සම්බන්ධව මතකයිද? මතක කටි අත උස්සන්න බලන්න. හොඳයි. ඉස්සල්ලාම අපි රූප ගැන ටිකක් තව අවබෝධ කරගන්න. කල රූපේ හට ගැනීමටම ගියාම ලේසි. මොකද රූපේ ගැන දන්නේ නැත්නම් හට ගැනීම හොයන්න බෑ. දැන් අපි බලමු ඉස්සල්ලාම රූප කීයක් තියෙනවද කියලා. රූප 28. කවුරු වක්සද කියලා කිව්වේ? මම ඒ රූප හට ගන්නා ක්‍රම අනුව 58ක් කිව්වේ. හට ගන්නා කර්මජ රූප 18යි, චිත්තජ රූප 15යි, ඊතජ රූප 13යි, ආහාරජ රූප 12යි. එතකොට ඒ රූප උපදින ආකාරය රූප 28යි. ඔය රූප 28 වර්ග දෙකකට බෙදෙනවා. මොනවාද? වර්ග දෙකකට බෙදෙනවා. මොනවාද ඒ වර්ග දෙක?
उपा महाभूत रूप हा उपादाय महाभूत रूप हा उपादाय रूप महाभूत रूप हतर उपादाय रूप 24 හොඳට අහගන්න මහා භූත රූප 4යි උපාදාය රූප 24යි එහෙම වර්ග දෙකකට බෙදෙනවා නැත්නම් තවත් වර්ග දෙකකට බෙදෙනවා මොනවාද නිස්පන්න රූප හා අනිස්පන්න රූප මොනවාද නිස්පන්න රූප අනිස්පන්න රූප කියලා නිස්පන්න රූප කීයද නිස්පන්න රූප 18 අනිස්පන්න රූප 10යි ඉතින් අර ඔය විදිහට බෙදෙනවා එක එක මාත්‍රිකා යටතේ يعني මාත්‍රිකා යටතේ ඒක හින්දා අපි අඩුම මේ මාත්‍රිකා ක්‍රම දෙක යටතේවත් ටිකක් හරි දැනගෙන තියෙනවා සංස්පන්න කිව්වේ අර නොපෙනෙන කියලා අර්ථයෙන් නෑ නොපෙනෙන වට කියන්නේ අරූප කියලා ඔව් නැත්නම් අනිදස්සන කියලා කියන්නේ තියෙනවා අනිදස්සන රූප කියලා જાතියක් තියෙනවා නිදස්සන රූප කියලා જાතියකුත් තියෙනවා අනිදස්සන රූප කියලා જાතියක් එතකොට නිස්පන්න රූප කියන්නේ කර්ම ප්‍රත්‍යයෙන්ම හටගන්න කියන අර්ථය. තේරුණාද? අනිස්පන්න කියන්නේ කර්ම ප්‍රත්‍යක් නැතුව හටගන්න කියන අර්ථය. අන්න මතක තියාගන්න. එතකොට අපි අර මහා භූත රූප උපාදාය රූප කියන කාරණේ ඉදිරියේදී විග්‍රහ වෙන්නා දැනට නිස්පන්න හා අනිස්පන්න කියන කාරණා දෙක ගැන කතා කරමු. දැන් මේවා හරියට නුවණින් අහගන්න ඕන. එතකොට තමයි ධාරණය වෙන්නේ. ඔය ලියාගත්තට වැඩක් නැහැ. හරියට ඔළුවට දාගන්න. මොකද මේ වෙලාවේ හරියටම තේරුම් ගත්තොත් දැන් ඉතින් මෙයාලට පස්සේ CD එකකුත් ලැබෙන හින්දා ඒකෙන් අහගෙන හරි ලියා ගන්න පුළුවන්. දැන් හරියටම අහගත්තොත් නේ. ඉතින් දැන් මේ කියනකොට තේරුම් නැත්නම් ඒක කොච්චර අහුවත් තේරෙන්නේ. ඉතින් තේරුම් ගන්න ගමන්ම ඉතින් ලිව්වත් කමන්නේ නැහැ. වැඩි අවධානය ලියන එක නෙවෙයි. හිතේ තියාගන්න. සුනාත ධාරේත. අහලා ධාරණය. එතකොට පින්වත්නි නිස්පන්න රූප 18 අපි බලමු ඒකාන්ත රූප 9 මොනවද ඒකාන්ත රූප 9 අවිනිභෝග රූප 9 දැන් ඔය ආපු නැති කට්ටිය නම් ඉතින් ඔව්ව දන්නේ නැහැ ඉතින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ ඒකාන්ත රූප 9යි ඊට පස්සේ ප්‍රසාද රූප 5යි චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද
කීයද? කීයද? ඔව්. ඉතින් අපි මේ නිෂ්පන්න අනිෂ්පන්න කියන කොටසට බෙදාගමු. ඒ බෙදා ගන්න පෙර කෙලින්ම 28 අවබෝධ කරගෙන ඉඳියාම ලේසියි. ඒ 28 මම ඉස්සලාම ගමු. එතකොට ඒ 28 එක එක මාතෘකා යටතේ එනකොට ගන්න ලේසියි. ඒක මෙහෙමයි එන්නේ. මහා භූත රූප 4යි ඊට පස්සේ ප්‍රසාද රූප 5යි ඊට පස්සේ ගෝචර රූප 4යි භාව රූප 2යි ඊට පස්සේ ජීවිත රූප 1යි වස්තු රූප 1යි ආහාර රූප 1යි. කීයද? ඔය ටිකේ කීයක් කිව්වද? උත්තර දෙන්න කීයක්? මහා භූත රූප 4යි ඊළඟට ප්‍රසාද රූප 5යි 9යි ගෝචර රූප 4යි එතකොට කීයද? 13යි. ඊට පස්සේ භාව රූප 2යි 15යි ජීවිත රූපයයි ආහාර රූපයයි වස්තු රූපයයි. කීයද එතකොට? 18. ඊට පස්සේ ආකාශ රූපයයි ඊට පස්සේ විඤ්ඤාප්ති රූප 2යි වචී විඤ්ඤාප්තියයි කාය විඤ්ඤාප්ති. තවර කීයද? 21යි විකාර රූප 3යි 24යි ලක්කන රූප 4යි 28යි. ඔන්න ඔහොම තමයි 8 රූපේ විස්තර වෙන්නේ. ඔන්න රූප 28. දැන් පැහැදිලිද? දැන් මතකද? නෑ නේ. මතකයි නෑනේ. නෑ. එතකොට දැන් මේවා එකින් එක විස්තර කරනවා දැන්. මහා භූත රූප 4 තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි රූපේ ආපෝ රූපේ තේජෝ රූපේ වායෝ. මේවටම තව නමක් කියනවා ධාතු කියලා. ධාතු කියන්නේ සත්පුජ්‍යල නොවන මූලික ස්වභාවය යන අර්ථයයි. සතර මහා ධාතු. මේ ලෝකයේ තියෙන පරම ශක්තිය. ඒ පරම ශක්තියින්ම තමයි රූප හැටියට පෙන්නේ. ඒතර ඊළඟට ප්‍රසාද රූප පහ දන්නවා ඉතින් චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද. 9යි. ඒව කිව්වම ආයෙ විස්තර වුන්නේ නැහැ තේරෙනවද? නේ? නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න නේ. ගෝචර රූප ටික ගැන ඊයේ කිව්වේ නැති ඉන්න සුට්ටක් කියන්න. නේ? ගෝචර කියලා කියන්නේ ගෝචර කියන්නේ ගොදුරු වෙනවා කියන අර්ථය. තේරුණාද? ඒ කියන්නේ තව දෙයක් ගොදුරු කර ගන්නවා. දැන් කුඩා සතා මහ සතා ගොදුරු කරගන්න. නෑ මහ සතා කුඩා සතා ගොදුරු කරගන්න. මේ ඒ තමයි ගෝචර. කියන්නේ ගොදුරු කර අල්ල ගන්නවා කියන අර්ථය. ඒ ගෝචර රූප 4ක් රූප, ශබ්ද, ගන්ධ, රස. එතකොට ඇස කියන දෙයට ගෝචරය කරගන්නේ මොන රූපද? වර්ණ රූප. අර සුද්ධාෂ්ටක විස්තර කරනකොට වර්ණ රූප කියන්නේ. ඔය වර්ණ රූපය තමයි මේ කියන්නේ. එතකොට වර්ණ රූපය කියන්නේ ගෝචර රූපය.
ඒක ගෝචරය කරගන්නේ ඇසයි. බාහිරින්. දැන් මේ හැම එකේම අපි ගන්නෙ මොකද්ද මේ? වර්ණ මාත්‍රයක් විතරයි. වෙන මොකුත් නැහැ. දැන් මේ අපිට පේනවා නේද? ලස්සනට මල් පුපුරක්. එතකොට පේන්නේ මොකද්ද වර්ණේ? පේන්නේ වර්ණේ. වෙන මොකුත් මේකේ පේනවද? මේ මල් පොකුරේ වර්ණයක් තිබ්බේ නැත්තම් පේනේද? පේන්නේ. අන්න එතකොට අර සුද්දාස්තක විතරේදී වර්ණ රූපය කියලා වර්ණ කියලා ධාතුව වර්ණ රූපය හැටියට කියන්නේ මෙතන රූප. ඊළඟ ශබ්ද රූපය. තේරෙනවද? ශබ්ද රූපය. ගන්ධ රූපය. ගන්ධ ධාතුව කියලා සුද්දාස්තක විතරේදී කිව්වේ. ඊළඟ රස රූපය. රෝමෝය ටික ගෝචර රූප හතරයි. එතකොට ඇහැ කන නහය දිව කය කියලා පහක් තියෙනවා නම් ගෝචර රූප හතරක් නේ. ඇහෙන් රූප කනෙන් ශබ්ද නහයෙන් ගන්ධ දිවෙන් රස. කයෙන් මොකද කරන්නේ? ස්පර්ශ කියලා රූපයක් නැහැ. මේ ටික මතක තියාගන්න ඉදිරියේදී වටහා ගන්න පුළුවන්. කයට ස්පර්ශය කියලා දැනෙන්නේ පඨවි තේජෝ වායෝ කියන රූප තුනයි. නැත්නම් පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන තමයි යඟට දැනෙන්නේ. ඒ නිසා අමුතුවෙන් දෙයක් නෑ අර ධාතු තුනෙන් එකක් තමයි දැනෙන්නේ. ඔය මොකද්ද මේ ස්පර්ශය? පඨවි ධාතු. තේරුණාද? පඨවි ධාතු. එතකොට රස්නේ සීතල තේජෝ ධාතු. සුලාවගේ අවස්ථාවවලදී ඒ වායු රූපය හැපෙනවා කියලා අභිධර්ම ඒ සඳහන් වෙනවා. එතකොට දැන් ඔබට පැහැදිලි ඒක වෙනම රූපයක් නෑ. අර පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන තමයි ඇඟේ හැපෙන්නේ. ඒකින්ද වෙනම ස්පර්ශ රූපය කියලා එකක් එහෙම නෑ. මේ වර්ණ රූපය කියලා වෙනම තියෙනවා, ශබ්ද රූපය කියලා තියෙනවා, ගන්ධ රූපය කියලා තියෙනවා, රස රූපය කියලා තියෙනවා. ඊළඟට ස්පර්ශ රූපය කියලා එකක් නැත්තේ පඨවි තේජෝ වායෝ කියන තුනයි. විශේෂයෙන්ම ඒ පඨවි තේජෝ කියන දෙක තමයි ප්‍රධාන තියෙන්නේ. ආචාර්ය මතයක් තියෙනවා වායු ධාතුව ස්පර්ශයෙන් බෑ කියලා. හැබැයි අභිධර්මයේ අර විදිහට සඳහන් වෙනවා වායෝ කියන්නේ ස්පර්ශ රූපයක් හැටියට. එතකොට ගෝචර රූප හතරයි. ඊළඟට භාව රූප දෙක. මොනවාද? ස්ත්‍රී භාව පුරුෂ භාව. ස්ත්‍රී භාවයේ හඟවන්නා රූපය ස්ත්‍රී භාවයයි. පුරුෂ භාවයේ හඟවන්නා රූපය පුරුෂ භාවයයි. ඊයේ කර්මජ රූප විස්තරයේදී කියලා දුන්නා නේද? ඊළඟට ජීවිත රූපය කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ශරීරයේ පුරාම විහිදී පවතිනා වූ කර්මයෙන් උපන් ජීවිතය කියන ප්‍රාණවත් ස්වභාවයක් මේ කයේ තියෙනවා. මලකන්දේ ඒදී නැහැ. දැන් ගහක් ගත්තත් ඒකේ අර ප්‍රාණවත් කියන ස්වභාවය තියෙන මැරිච් කයේ නැහැ. එතකොට කය ගත්තත් තියෙනවා ඒ යම් ප්‍රාණවත් බවක්. ඒක හැබැයි රූපයක්. ඒ ජීවිත රූපය. ප්‍රකට නැහැ නුවණින් තමයි ගෝචරය කරගන්නේ. දැන් පඨවි නම් ප්‍රකටයිනේ මේ ස්පර්ශ කරලායි. ඔය දැන් ප්‍රකට නැහැ. ඉති පුරුෂ භාව ප්‍රකටයිනේ. අර ප්‍රකට නැහැ හැබැයි ශරීර පුරාම විහිදී පවත්නා වූ රූපය ජීවිත රූපය.
මේවා තේරුම් ගන්න නුවණ තියෙන්න ඕන. අර සාමාන්‍යයෙන් බනහලා ඉන්න කෙනෙකුට නම් ටිකක් මේවා එකපාරට ගන්න අමාරුයි. හැබැයි ඉතින් මේවා අල්ල ගන්න උත්සාහ කරගන්න. මම දන්නේ කී දෙනෙකුට මෙය වැටේවි කියලා. හැබැයි මම මේ කරන්නේ මේ වැඩසටහන මොකද මේක පටිගත වෙලා පොතකට සකස් වෙන හින්දා අනාගතේ ඒක සුරක්ෂිත වෙලා තියෙන හින්දා මෙතන ඉන්න ඔක්කොටම වුණාට දෙන්නේ තුන් දෙනෙකුට හරි තේරෙනවනේ. ඒ නැත්නම් අනාගතේ හෝ යා බුද්ධිමත්යෙක් පහළ වුණොත් එයා හරි තේරුණා. ඒකින්ද කාට හරි බැරි වෙලා මහාන වෙලා ඉන්න කෙනෙක් හරි ප්‍රයෝජන ගන්න. ඒකින්ද අපත යන්නේ. දෙයියන්ට ආරාධනා කරන්නේ ඒකින්ද අනිවාර්යෙන් ඇවිල්ලා තියෙන ඉඳ ප්‍රශ්නයක්. මේ කාටිත් උත්සාහ කරගන්න ඕන තේරුම් ගන්න. මොකද අර මැඩියා පවා බණහන දිව්‍ය ලෝකේ ගියා. දන්නවනේ. කිරිවවුල බණහන දිව්‍ය ලෝකේ. තේරිලාද? දැන් හිත පහදවාගෙන අහලා. මේ නම් කියන්නේ පරම සත්‍යය. තමන්ගේ නුවණ මදි වුණාට වටහා ගන්න. එයයි පරම සත්‍යය. ඊට පස්සේ ආහාර රූපය. ආහාර රූපය තමයි අපි අනුභව කරන කැමති ඒවා ආහාර රූපය. ඒ නිසා ශරීරයේ මේ වැඩෙන ස්වභාවය ආහාර රූපය. මේ ශරීරයේ ශක්තිය රඳවා පවත්වන්නේ ආහාර. සුද්ධාෂ්ටක විස්තරයේදී ඕජා කියලා එකක් කිව්ව මතකද? ආන්ගේ ඕජාව කියන්නේ වෙනම අටවිසි රූපයේ ඕජාව කියලා නමින් විස්තර කරන්නේ නැතුණාට ඒ කියන්නේ ආහාර රූපය. තේරුණා? ඒ හැම සත්වයා තුල ඉන්නකොට ශක්තිය. බාහිරත් ඒ තියෙනවා. ශක්තිය. ඕජා කියන්නේ. තේරුණා? ශරීරය වැඩෙන්නේ ඕජාව නිසා. ආහාර රූපේ නිසා. ඊළඟට වස්තු රූපය. කියන හෘද වස්තු රූපේ ඒකාන්ත කර්මජ රූපයක්. මොකද ප්‍රතිසන්දිය සමගම පහළ වෙච්ච එකක් තමයි වස්තු රූපය කියන්නේ. හෘද වස්තු රූපය. ඒ තුල තමයි අපේ සිත පවතින්නේ. ප්‍රතිසන්දි සිත එන් පස්සේ සිත භවාංග වෙනවා. ඒ භවාංගෙන් පස්සේ නවත භවාංග සිත් පහළ වෙනවා. ඊට පස්සේ මනෝධාරාවජන සිත් පහළ වෙනවා. ඊට පස්සේ වර්තමාන භවයට ඇලුම් කිරීම වශයෙන් නැවත තෘෂ්ණා සහගත කාමජවන් පහළ වෙනවා. ඊට පස්සේ තමයි වර්තමාන භවයට ඇලුම් කිරීමෙන් පස්සේ තමයි භවාංග පතනය වෙලා එතන ස්ථිර වෙන්නේ. ඒ භවාංග සිත, භවාංග චලන, භවාංග උපච්ඡේද ඊළඟට පංචද්වාරාවර්ජන, මනෝද්වාරාවර්ජන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන, තදාලම්බනාදී සියලු සිත් පහළ කරන්නේ. සිත් 100 ඒ කෘත්‍ය ආදි වශයෙන් කියනකොට ඒ සිත් කෘත්‍ය චිත්තයන් සහ සිත් 111 හෘදවස්තු රූපය අසුර කොටගෙන තමයි පහළ කරන්නේ. ඇහි කනේ නාහේ දිවේ කයේ සිත් පහළ කරන්නේ 10යි. ඒ ආයතන පහේ සිත් 10ක් පහළ කරනවා. ඊතුරු සිත් සේරම වස්තු රූපේ තමයි පහළ කරන්නේ. හෘදවස්තු රූපේ අසුර කොට. ඒ නිසා ඒ ප්‍රධාන රූපයක් වශයෙන් කර්මජ රූපයක් වශයෙන් වස්තු රූපේ ගන්නවා. හෘද වස්තු. පැහැදිලිද? ඊළඟට ආකාශ රූපේ කිව්වහම මේ හිස් අවකාශයේ ඒක ඔබ දන්නවා. අජට ආකාශය කියලා කියනවා. අනික් සේරම වස්තුන් ගේ පැවැත්ම සඳහා හට ගැනීම සඳහා මේ අජට ආකාශයේ අභ්‍යවකාශයේ උපකාර වෙලා තියෙනවා. ඊළඟට වස්තු දෙකක් පවතිනකොට ඒ වස්තු දෙක අතරමැද පවා වාතය තියෙනවා. මේ අවකාශය තියෙනවා. වාතයේ අවකාශය තියෙනවා. හිදැස කිව්වට වැරද්දක් නෑ. ඔබට ඇහෙනවා ඈත බෙරහණක් ගන්න. ඒ ඇහුනේ අවකාශ රූපේ හරහා පැමිණිලා. පැමුණුනේ ශබ්ද රූපයයි.
අනන්ත හිස් අවකාශයක් තිබ්බ හින්දායි මෙතෙන් දාන්නේ. හිස් අවකාශය තිබ්බේ නැත්තම් එන්නේ හැමතැනින්ම සීල් කරලා වහලා තියෙන කාමරයක් ඇතුළට ගිහින් හයියෙන් බෙර ගැහුවත් ඇහෙනවද? නෑ. ඇයි අවකාශයේ ආවරණයලයි සද්ද පිට කරන්නේ. ඉතින් අවකාශයක් තිබ්බ හින්දා තමයි ඈත ඇහෙන බෙරහඬ පැවරුනේ. අන්නේ හිස් ඉඩකඩ අවකාශයයි. අවකාශ රූපය. පැහැදිලිද? ඊළඟට විඤ්ඤාප්ති රූප දෙක මොනවද? කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති. එතකොට ඒ කාය විඤ්ඤාප්ති යහ වචී විඤ්ඤාප්ති කියන විඤ්ඤාප්ති රූප දෙක. දැන් කාය විඤ්ඤාප්තිය කියන්නේ මේ කාය සෙලවීම. කාය විඤ්ඤාප්තිය. අතපය දෙක ඇරීම නැගිටීම ඇවතීම ඒ කාය විඤ්ඤාප්තිය. ඒකාන්ත චිත්තජ රූප ඒවා. ඊළඟට වචී විඤ්ඤාප්තිය කියන්නේ කතා කිරීම. කතා කිරීම වෙනයි සද්දේ වෙනයි. සමහරුන්ට හිතන්න පුළුවන් මේ වචී විඤ්ඤාප්තිය සද්ද රූපයයි දෙකම එකක්ද කියලා. එහෙම හිතෙනවා තමයි නුවණ මදි කට්ටියට. වචී විඤ්ඤාප්තිය වෙනයි සද්ද රූපය වෙනයි. එතකොට ඒ වචී විඤ්ඤාප්තිය දැන් අදහස් සංගවීමනේ වචී විඤ්ඤාප්තියෙන් කරන්නේ. ඒතකොට අදහසක් නැති සද්දත් අපිට නිකුත් කරන්න පුළුවන්. නිදාගෙන ඉන්න වෙලාවේ ගොරව. ඒ විඤ්ඤාප්ති රූපයක් නෙවෙයි හැබැයි ඒ සද්ද රූපයක්. අන්නේ. ඊළඟට විකාර රූප තුනයි. මොනවද? ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා. සහැල්ලුවයි, මෘදු භවයි, ක්‍රියාශීලී භවයි කියන මේ ටික. ඊළඟට ලක්ෂණ රූප හතර. මොනවද? උපචය. උපද්දන ස්වභාවයේ උපචයයි. සන්තතිය කියන්නේ පවත්කන ස්වභාවය. ජරතා කියන්නේ දිරීම. අනිච්චතා කියන්නේ මරණය විනාශ වීම. එතකොට හට ගැනීම, පැවැත්වීම, දිරීම, මැරීම. උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා ඔන්න. එතකොට රූප දැන් කීයක් කිව්වද? 28ක් කිව්වා. එතකොට ඔන්න 8 රූප හැටියට වදාළා වෙයි. එතකොට පින්වත්නි මහා භූත හතරක්, ප්‍රසාද රූප පහක්, ගෝචර රූප හතරක්, භව රූප දෙකක්, ජීවිත රූපයක්, ඊළඟට ආහාර රූපයක්, වස්තු රූපයක්, ඔය කියන 18යි විඤ්ඤාප්තිය 18. ඔය 18ද කියන මොකක්ද? නිස්පන්න කියලා. කර්ම ප්‍රත්‍යයන්ගෙන්ම හට ගන්න හේයින් නිස්පන්න රූප කියලා කියනවා. ඊළඟට විතර මතක තියාගන්න ඕන ඕජා කියලා කියන්නේ ආහාර. තේරුණා? ඕජා කියන්නේ ආහාර. අන්න ඒවා. ඒවා අනිස්පන්නයි. ඒවා කර්මයේම පමණක් නෙවෙයි. ලෞතා මුදිතා කම්මඤ්ඤතා. ඒවට අනික් කාරණා නිසාත් ඒවා හටගන්නවා. ඒක නිසා ඒවා අනිස්පන්න හැටියට ඒ 10 පෙන්නනවා. මතක තියාගන්න හොඳයි. ප්‍රශ්නයම තියෙනවා නම් අහන්නත් ඕන. නොතේරෙන දේ තියෙනවා නම් අහන්න ඕන.
ඉතින් අර 18 ගත්තාම ඒ 18 28ක් තියෙනවනේ තව 10ක් තියෙනවනේ ඒ 10 අනිස්පංච මොනවද ඒ 10 ඈ ආකාශ රූපයයි විඤ්ඤාති රූපය දෙකයි විකාර රූප තුනයි ලක්ෂණ රූප හරිද 10 ආහාර ආකාශ එකයි විඤ්ඤාති දෙකයි විකාර තුනයි 6යි ලක්ෂණ 4යි 10යි තේරුණා මතක තියාගන්න දැන් එතකොට ඔන්න ඔය විදියට මේ කය රූප පවතිනවා දැන් ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාවේදී අපි මේ අරමුණු කරගන්න ඒ මාතෘකාව අනුව මේවා උපයෝග කරගන්නේ කොහොමද? ඔව් දැන් අපි කුණප භාවනාව ගැන කරන්නේ. ඔව් කුණප. එතකොට ඔය 28ම ගැන දකින්නේ නැහැ. නැහැ. මොකද සුඛාවබෝධය පිණිස කිව්වට ඔව්. අපි දෙතිස් කුණපේ ගැන බලනකොට ඒක බලන්නේ. ඉතින් ඊට පස්සේ ඒක ටික ටික අපි යනවා ගැඹුරට. එතකොට ඒව ගන්නවා. පස්සේ අපි මේවා එක එක වෙන වෙනම අරගෙනත් විදර්ශනා කරනවා. තේරුණාද? එක එක වෙන වෙනම අරගෙන විදර්ශනා කරනවා. ඒවා ඉතින් ඉතින්ද යන්න මේ මුල ඉඳලා එක එක කතා කරගෙන යන්න ඕන. එකක්වත් නැතුව එකපාරටම රූප 28 ගැන විදර්ශනා කරන්න දුන්නොත් එන්න හෙට ඉඳලා එන්නේ නැහැ පළාත්. කොහොමද ඒක නැති ඉඳලා හොඳයි ආයිලා. ඒ එකපාරටම ගන්න බෑ. ඒකින්ද තමයි ගන්න විදිහකට මේ කියා දෙන්නේ. දැන් ඔය කියන සීමාවෙන් වැටගෙනම ඇති කියලා මම තේරුම් ගන්නවා. එතකොට ඔන්න ඔය කියන රූප 28 තියෙනවා ආධ්‍යාත්මික බාහිර වශයෙන්. එතකොට පින්වත්නි මෙන්න මේ 28 රූප ශරීරයක් තුල හෝ බාහිර හෝ සත්‍යයක් තුල හෝ බාහිර හෝ පහළ වෙන ආකාර හතරක් තියෙන බව ඊයේ කියා දුන්නා ප්‍රත්‍ය හතරකින් රූප හට ගන්නවා නේද මොනවද කම්ම චිත්ත ඍතු ආහාර කර්මජ රූප චිත්තජ රූප ඉතුජ රූප ආහාර එතකොට ඒකාන්ත කර්මයෙන් හට ගන්න රූප කීයද 18 ඒ මතක නැහැ මතකයි මොනවද මෙතෙන්ද අර ආකාශ රූපේ ගන්න ඒක කර්මයෙන් හට ගන්නවා කියන එක මෙතෙන්දදී ගන්නවා අපි මොකද අනිත් රූප වලට පිහිටීමට අවකාශයක් අවශ්‍ය හින්දා අවකාශයක් ඉතින් එතනදී කර්මජ රූපයක් වශයෙන් ගන්නවා නැත්නම් අතන අපි ඒක අනිස්පන්න රූපයක් හැටියට කතා කරන්නේ දැන් මෙතනදී ඒක නිස්පන්න වූ කර්මජ රූපයක් හැටියට ගන්නේ මොකද ඇත්තටම එය හිස් අවකාශයේ හට ගැනීමක් බිඳීමක් කියන්න බෑ හට ගන්න අනිත් දේවල් හට ගැනීමට ආධාරක වෙනවා අවකාශය දැන් යම් දෙයක් හට ගන්නකොට එතන අවකාශය අනිත්‍ය වෙනවා තේරුණාද දැන් මෙතන අවකාශය තිබ්බනේ මේගොල්ලෝ ඔක්කොම එළියට ගියාම මෙතන අවකාශය තියෙනවා ආය ඇතුලේ පිරෙනකොට දැන් අපි හිතමු මේ උපාදක මහත්තයා ඉන්නවා කියලා. ඔතන ඉස්සල්ලා දැන් ඔය ඉන්න කයේ ප්‍රමාණය දැන් තියෙනවනේ. කයේ ප්‍රමාණය අවකාශයක් කලින් තිබ්බනේ. දැන් ඒ අවකාශය එතන තියෙනවද? නැහැ. එහෙනම් එතන තිබ්බ ඒ කයේ ප්‍රමාණය අවකාශය දැන් අනිත්‍ය වෙලා නැද්ද? අනිත්‍ය. ඇයි එතන රූපය? දැන් මෙහා යනකොටම අන්න එතන අවකාශයක් ආයෙ පහළ වෙනවා. එතකොට එතන නැතිවීම ඇතිවීම අවකාශය තියෙනවා. හැබැයි අවකාශය ඇතිවීම නැතිවීම මනින්නේ අනික් රූපවලට සාපේක්ෂවයි. ඉතින් දැන් මෙතන සත්වකයක් තුල පහළ වෙනකොට කර්මය ප්‍රත්‍ය කරගෙන පහළ වෙන්නත් අවකාශය ඕන හින්දා අවකාශය කියන එක ඍජුවම අනිස්පන්න රූපයක් කර්ම ප්‍රත්‍යක් නැති දෙයක්. එනමුත් අනික් කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න දෙයට එය ආධාරකයක් වෙන හින්දා එයා කර්මජ රූපයක් හැටියට ගන්නවා.
තේරෙනවද කිව්ව කතාව? හා. එතකොට ඒකාන්ත රූප 9. ඒකට කියනවා අවිනිභෝග රූප 9. සුද්ධාෂ්ටකයයි ආකාශ ධාතුවයි ඊළඟට ප්‍රසාද රූප 5යි භාව රූප 2යි සත්ව රූපයයි ජීවිත රූපයයි දැන් කීයද? 9යි 5යි 14යි භාව 2යි 16යි ජීවිත රූපයයි වස්තු රූපය. එතකොට 10. දැන් උතන ආහාර රූපය තමයි උතන ඕචා කියන නමින් ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? ආන් එක මතක තියාගන්න. ඊට පස්සේ චිත්තජ රූප 15යි කිව්වා. නේද? මොනවද? අවිනිභෝග රූප 9යි විඤ්ඤාති රූප 2යි විකාර රූප 3යි ශබ්ද රූපය 15යි. අන්න ඔතන ටිකක් වටහා ගන්න. දැන් ශබ්ද මේත් දන්නවනේ ඔය ඉස්තර කරලා දුන්න ඉඳ මුලින් ඉඳලා කියන්න අවශ්‍ය නැහැ. ඔතන ඔය ශබ්ද රූපය ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් මම මේ කතා කරනකොට ඒ කතා කරන මොහොතේ ඒ කතා කරන මොහොතේ ඒ ශබ්දය මගේ සිතින් උපදිනවා. ඒකෙන්ද චිත්තජ රූපය. තේරුණාද? එතකොට ඒ වගේම එතන කාය විඤ්ඤාප්ති රූපයක් තියෙනවා. ශබ්ද රූපෙත් තියෙනවා. කාය විඤ්ඤාප්ති රූපෙත් තියෙනවා. වාචී විඤ්ඤාප්ති රූපේ. කාය විඤ්ඤාප්ති නෙවෙයි වාචී විඤ්ඤාප්ති රූපේ තියෙනවා. කතා කරන්න කියලා අදහසක් ඇති වුණා සිතේ. ඒ අදහස ඇති වෙනකොට එතන ඉපදුනා මොකද්ද? චිත්ත සමුත්ථාන වායු ධාතු. චිත්ත සමුත්ථාන වායු ධාතුව එතන ඉපදිලා එතන ඇති වුණා වාචී විඤ්ඤාප්තිය. ඒ වාචී විඤ්ඤාප්තිය නිසා අපිට පිටට හඬක් ආවා. එතකොට මේ වාචී විඤ්ඤාප්තිය වෙනයි හඬ වෙනයි. ඒක දෙකක්. දැන් වාචී විඤ්ඤාප්ති නැතුව හඬක් අපිට නිකුත් වෙනවනේ අපි අතින්. නේද? මොකද? දැන් මොකද? අදහසක් හංගවන්නේ නැද්ද? hina වෙන. hina වෙන කියනද ඒක අදහසක් වුණා පුළුවන්. ඒව නැත්තම් ගිරවනවා කියනවා ඒ ගොරවණ එක හිතලා කරොත් විතරයි චිත්තජ රූපයක්. නිදාගෙන ඉන්නකොට ගොරවණ එක චිත්තජ රූපයක් නෙවෙයි ඊට පස්සේ. ඒකයි තියෙන්නේ ඉතුජ රූපෙට. අන්න. දැන් අපි ඉදි සිත විසින් අදහසක් ඇඟවීම පිණිස එන දේ තමයි වච්චී විඤ්ඤාප්තිය තුල කියවෙන්නේ. ඒ කට ආදී ඒකට අවශ්‍ය විදිහට සකස් වීම. එතකොට ඒ හඬ ශබ්ද රූපේ හැටියට ගන්න. එතකොට ඒක චිත්තජ රූපයක්. ඒක සිත මුල් කරගෙන උපදින හඬක් නිසා. අන්නේ ඊළඟ ඉචුත රූප 13යි. ඒ අවිනිභෝග රූප 9යි. ඊළඟට ශබ්ද රූපයයි විකාර රූප 3යි. දැන් අන්න එතකොට ඉතුජ රූපයක් ශබ්ද රූපයකට අයිති. තේරුණා? දැන් ඉතුජ රූප වලිමුත් ශබ්ද රූප හට ගන්නවා. දැන් උදාහරණයක් අරගෙන කිව්වොත් සිතින් හටගත්තේ.
සිතින්ද හටගත්තේ නෑ. එහෙනම් ඒක මොකද්ද? ඍතුයෙන් හටගත්තේ. යන්න ඍතුජ රූප. සිතින්ද හටගත්තේ මොකද්ද? ඒක ඒ සද්දේ ඍතුයෙන් හටගත්තේ. තේරුණා? එතකොට දැන් මම කතා කරන්නේ චිත්තජ. තේරුණා? ඊට පස්සේ ආහාරජ රූප කීයද? 12යි. ආහාරයෙන් හටගන්න. සුත්තාෂ්ටකටයි ආකාශ ධාතුවයි විකාර රූප තුනයි. ලහුතා මුදිතා කම්මන. එතන ධාතු 12යි. එතකොට ඔතන ওই ටික ඔක්කොම එකතු කරපුවාම තමයි කියන්නේ 50 18යි 15යි 13යි 12යි එකතුව 58ක් කියලා අපි යොදාගත්තා. දැන් එතකොට ඔන්න මේ කතා කරන්නේ කොතන ගැනද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ශරීරයගේ හට ගැනීම බලන්න. ඒතර දැන් තියෙන්නේ ශරීරය කියලා කියන මේ රූපකාය කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යයන් හතර මුල් කරගෙන හට ගන්නා වූ රූප 58 පිළිබඳව දැක ගැනීමයි දැන් තියෙන්නේ. ඒ හට ගැනීම දැකීම සමුදයයි. දැන් මව කුසේදී හටගන්න දැකීමත් මොකක්ද? සමුදය. දැන් මව කුසේදී හට ගන්නකොට ওই ටික රූප හතරෙන්දී හට ගන්න. විඥානේ ප්‍රතිසන්දි දෙනකොටම කර්මජ රූප පහළ වෙනවා. ඊට පස්සේ එතන මව්පියන්ගෙන් ලැබිච්ච ඥාන ශක්තිය කියන්නේ ආහාරයක්. ඒක ආහාරජ රූප. එතන මේ පරිසරයේ බලපාන ඊතුජ රූප. චිත්තජ රූප ස්වභාවය ඉතින් ටිකක් අඩුයි එතන. පස්සේ සත්‍ය වැඩෙන්න තමයි අනික් රූප පහළ වෙලා පවතින්නේ. එතකොට අන්න ඔය රූප හට ගැනීමයි දැන් අපි දකින්නේ. එතකොට මේ ශරීරයේ රූප හට ගන්න ඔය ක්‍රම හතරෙන් දැන් හට ගන්න විදිහ බලමු. සාවධානව වුන්කම් දෙන්න ගැඹුරු කාරණයක් හින්දා. ඔබ දන්නවා මේ රූපය කියන එක ඇති වෙනවා. ඒකට කියනවා උප්පාද කියලා. රූපේ පවතිනවා. ඒකට කියනවා තිතිය කියලා. ඊළඟට රූපේ නැති වෙනවා. භංගය කියනවා. එතකොට දැන් තිතියවත් භංගයවත් නෙමෙයි බලන්න. උප්පාද. මේ ශරීරයේ ඔන්න ඔය කොටස් 32 තුල අර කිව්ව කම්මචිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයන්ගෙන් තමයි හටගන්නේ. මේ ශරීරයේ කර්මෙන් හටගත්ත 32 තුල කර්මෙන් හටගත්ත රූප නැද්ද? සිතෙන් හටගත්ත රූප නැද්ද? ඍතුයෙන් හටගත්ත ආහාරයෙන් හටගත්ත. හැබැයි විශේෂයකට තියෙන්නේ මොකක්ද? මේ හතරෙන්ම හටගත්ත දේවල් එකටම තියෙන්නේ. එකක් ගන්නකො. අපි ගමු ඇස කියන කාරණේ. දැස තුල කර්මයෙන් හටගත්ත රූප තියෙනවා. ආහාරයෙන් හටගත්ත රූප නැද්ද? ඍතුයෙන් හටගත්ත තියෙනවා. සිතෙන් හටගත්ත නැද්ද? බලන්න. ඒකේ තුල ඇස තුල සමහර වෙලාවල් වල තියෙනවා. දැන් අපි බලනකොට එහෙම බලනකොට ඒක තුල විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති මේ රාවණකොට ඔරවනකොට තියෙනවා. තේරුණා? දැන් ඉතින් ඕන් ඔය ටික නුවණින් දැක ගන්න දැන් තියෙනවා. ඔය කම්මචිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයන්ගෙන් රූපයාගේ දෙතිස් ගුණපයාගේ හට ගැනීම දකින්න තියෙනවා. දැන් කෙස් ගත්තොත් ඒක තුල ඔය රූප ප්‍රත්‍ය හතර බලන්න තියෙනවා.
තේරෙනවද? ඊළඟ ලොම් ටික අරගෙන රූප ප්‍රත්‍ය 4 බලනවා. දත් ටික අරගෙන නියපොතු අරගෙන හැම අරගෙන මස් අරගෙන නහර අරගෙන බඩවැල් අරගෙන මොලේ අරගෙන එකින් එක එහි තියෙන අර රූප මිටි වෙනම දකින්න. ටිකක් සංකීර්ණ කාර්යයක්. නෝන තියෙන්න. දැන් කමටහන පැහැදිලිද? බාලාරින් විදියට තේරෙනවා පැහැදිලිද නැහැ. ඒ කියන්නේ දැන් කෙස් ගහ ගන්නවා. හරි? දැන් කෙස් කියන්නේ කුණපයක් නේද? එතකොට මේ කෙස් වල කර්මෙන් හටගත්ත කෙස් තියෙන්නේ. ඒක තමයි අර ස්ත්‍රීන්ගේ කේශ කල්යාණි කියලා කියන්නේ. තියනවා නේද? ඒ කියන්නේ හරියටම කෙස් ගස් 2,50,00,000ක් තියෙනවා. සේරම කෙස් ගස් සේරම කිතුල් තත් වගේ හරියටම බිම ගානටම දිගයි. කියන ප්‍රපාද ගමනට ඉතිරි ආවේ නෑ. ඒව කට්ටි නෑ. ඒ කියන්නේ ඒ තරම් පුණ්‍යවන්ත කට්ටි දැන් නෑ කියන එකේ අර්ථය. හැම එකක්ම අර මොනර පිහාටු වගේ යටින් බිම ගෑවෙනවට උඩ අතර නැමිලා තියෙනවා. මෙහෙම. බිම ගෑවෙන්නේ නෑ ඒකින්ද. කොණ්ඩේ කඩාගෙන දාගෙන ගියා බිම ඇතිල්ලෙන්නේ නෑ. ඒක ස්ත්‍රීන්ගේ බොහෝ කාලයක් පින් කිරීමේදී ලැබපු කර්ම විපාකය. දැන් විතාකාවට ඒ ස්වභාවය. ඊළඟට සිද්ධාර්ථ කුමාරයාගේ ගිහි කාලේ පතිනිය යසෝදරාවට තිබ්බා. මහා මායා දේවියට මහා ප්‍රජාපති ගෞතමයට අනේ පුණ්‍යවන්ත කාන්තාවන්ට තිබ්බා. ඒ කර්මයෙන් හටගත්තා. ඉතින් දැන් මෙයාලගේ ඩිංගක් වෙලා තියෙනවා. කර්මය හැටි තමයි තියෙන්නේ. අනේ කර්ම එක වහන. දැන් ස්ත්‍රීන්ගේ ආභරණයේ කෙස් කියලා කියන්නේ. නේ? ස්ත්‍රීන්ගේ ආභරණය තමයි කෙස් කියන්නේ. ඔව්. අර සින්දුවකට කියනවා ඈ කොණ්ඩේ කොටට ගැපුවට නේ කාලිස මෑන්දාට හැදිච්ච ගම තවම තියෙනවලු මට පස්සේ කියනකොට ඇහුනේ මොන තියෙනවද කියනවා ඉන්නද ඔය නෝක නේද ඒක තාලෙකට කියනවා එහෙම කියන්න බෑ ඉතින් එහෙම කොහොමද පස්ස ගමලා ඩාන්ස් කරන්න ඊළඟට අර තියෙන්නේ අර ජාතකයක මහබෝධිසත්වයන් වහන්සේ අර දේවදත්ත ගෝලයා මුත්තිල මුසිල දෙන්න ගේ අර වීණා වාදනයේදී සක්‍රිය විලක එක වීණා තත්තක් කඩනකොට වයසක කට්ටිය 100ක් නටනවා කියනවා. ඊළඟ තත්ත කඩනකොට තවත් 100ක් නටනවා වයසක කට්ටිය. ඊළඟ තත්ත කඩනකොට තවත් 100ක් නටනවා. වයසක කට්ටිය 300ක් නටනවා දැන්. අන්න දැන් ඒක බලන ඉඳලා ගුරු මුස්තිය තිබ්බා තමයි කියලා. මූසිලත් තාත්ත ගැටුවා. අර වීණාවේ. එතකොට ආවසද්දි. අන්තිමේදී පලාවියා. බය මරණ. බය. ඉතින් ඔන්න ඔය වගේ කොහොම හරි කමන්නේ. අන්න ඒක කර්මජ රූපයක්. හරි? ඊට පස්සේ ලොම් ගත්තත් එහෙමයි. ඒ වගේ කර්මෙන් හට ගන්න. එතකොට කෙස් වල කර්මෙන් හට ගන්න තියෙනවා. ඊට පස්සේ කම්ම. සිතින් චිත්ත බලපෑම නිසා හට ගන්න සීමාව නම් ඊටම අඩුයි කියන්න. ඊළඟට ආහාරයෙන් කොහොමද තියෙනවනේ ආහාර පාන වල වැඩිම තියෙනවනේ කෙස්කස් දික් වෙන්නේ. අන්න ඒවා ආහාර. ඊළඟට ඍතු. දැන් සමහර ඍතු වලට අනුව දැන් අපේ කළු පාටට තිබ්බට සමහර රටවල් වල කට්ටිය සුදුයි නේ ඒ මොකද ඒ ඍතුවට මොන එක ඉතුජ රූප තේරුණා අන්න එහෙම තමයි දකින්නේ ඊළඟට ලොම් ගත්තාම එහෙම දකින්න දත් ටික ගහ අරගෙනත් එහෙම දකින්න එතකොට මේවා අටගත්තේ කම්මචිත්ත ඍතු ආහාරය දැන් අරව විශ්ලේෂණය කර එක එක දකින්න තරම් ඥානෙ මදි නම් මෙහෙමවත් හිතනවා
මේ කෙස් කම්මචිත්ත ඍතු ආහාරයෙන් හටගත්තේ කියන ඒ ටිකවත් තමන් හිතන. තේරුණාද? හැබැයි බෙද බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බලන්න බැයි නම් අර විදිහට හරි බලන්න. ලොම් ටිකත් කම්මචිත්ත ඍතු ආහාරයෙන් හටගෙන තියෙනවා. දත් ටිකත් නියපොතු ටිකත් අන්න එහෙම. කය පිළිබඳවම දෙතිස් කුණපේ පිළිබඳව දැන් විදර්ශනා ඥානය පහළ කරගන්න තියෙනවා. දැන් සුවිශේෂයෙන් ඔන්න ඔය විදිහට දකින්නයි අපිට තියෙන්නේ. දැන් එහෙනම් ආරම්භ කරමු. සමාධි පසීවා දැන් අපි දෙතිස් කුණපේ සමුදයයි දකින්න යුතුනේ. කියන්නේ හට ගැනීම කර්ම චිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයන්ගෙන් තමයි මේ කයේ රූප පහළ වෙලා තියෙන්නේ කියන කාරණේ දැන් වටහා ගත්තා. ඒක දෙතිස් කුණපේම ගැන ඒ විදිහට බැලුවද? බැලුවා. ටිකක් බැලුවා. දැන් කර්මජ රූප නම් ප්‍රකටයි. නේ? චිත්තජ රූප ටිකක් එතනදී ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන තුන බලන්න පුළුවන්. අර කොහොමත් ඉතින් ඒකාන්ත රූප නමේ කොහොමත් තියෙනවනේ. ඒතකොට අර කාය විඤ්ඤාප්ති වචි විඤ්ඤාප්ති දෙක කරන්න බැරි. මොකද ඒවා ඉතින් කතා කරන හා ඇඟ හොලවන වෙලාවට එනවනේ. නැත්තම් ඒක උපදින්නේ නැහැ. ඊළඟට ආහාර රූප නම් කොහොමත් තියෙනවා. ඒතු රූප නම් කොහොමත් තියෙනවා. නේද? ඔව් හොඳයි. ටිකක් ඉතින් ගැඹුරුයි කාරණේ. කපාලට විග්‍රහ කරගන්න අමාරුයි. ධර්මයේ පිළිබඳ හොඳ පරිණත භාවයක් තියෙන කෙනෙකුට ගන්න. එනමුත් හොඳ බුද්ධියක් තියෙනවා නම් ටක් ගාලා අල්ල ගන්න. මෙයාලට තියෙනවනේ නේද? හින්ද අඩු කරුවක් නැහැ. හොඳයි. දැන් ඊළඟට ටිකක් අරගෙන සම්බන්ධ වෙමු. සෑම දිනකටම තෙරුවන් සරණයි.